සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන එකම මහත්ඵල මහානිසංසදායක දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ භාග්‍යවතුන් වහන්සේ වරක් සඳහන් කරන්නට යෙදුනි. කෝටි ගණන් දෙවිවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දෑත දෝත නලල් තලයේ මැද තබාගෙන සක් දෙවිඳුන් භාග්‍යවතුන් වහන්සේට වැඳලා අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ස්වාමීනි මගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන එකම මහත්ඵල මහානිසංස දානය කුමක්ද? දෙවිඳුනි සක් දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කරමින් දිනන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය මේ මහත්ඵල මහානිසංස පින්කම පිළිබඳව. ඔබට තිබුණ තනිවම ධර්ම ශ්‍රවණී කරන්න. නමුත් එසේ නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට ධර්මයේ දානය කරන්න ඒ තරම් මහත් වූ අනුකම්පාවක් ඔබේ හදවතේ ඉපදුනා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මහණෙනි මේ සංසාර සාගරයෙන් එතර යන්න යන ගමනේ තනිවම එහෙම මේ සසරින් එතර යන්න එපා. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි මුදවන්න මහණෙනි කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. යම් මහරහතන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත ධර්මය අන් අයට දේශනා නොකර පරිනිර්වාණය කළා නම් එහෙම තනිවම පිරිනුවම් පෑවා නම් එහෙම ඒ මහරහතන් වහන්සේටත් චෝදනා කරන්න පුළුවන් ක්‍රමයක් ධම්මඤ්ඤ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා. ඇයි තනිවම ධර්මය අවබෝධ කරගෙන පිරිනුවම් පාපු නිසා. අනිත් අයට කියලා දුන්නේ නැති නිසා. එහෙමනම් ධර්ම දානය කොයිතරම්නම් ශ්‍රේෂ්ඨයිද? තනිවම ධර්ම ශ්‍රවණී කරන්න තිබුණා. නමුත් එසේ නොකළ බොහෝ පිරිසකට අපිත් සසරින් එතර යනවා වගේම තව බොහෝ පිරිසක් සසරින් එතර යන්න ඕනේ.
එහෙම අනුකම්පාවෙන් අද මේ විදිහට බෞද්ධ රූපවාහිනිය තුලින් ධර්මයේ මුළු ලෝකයේ පුරාවටම ධර්ම sannivedanaya කරන්න ඔබ හැමෝම එකතු පාදා වෙලා කටයුතු සෝදානම් කරගත්තා. එහෙමනම් ඒ මහත් වූ අනුකම්පාවෙන් ලෝක සත්වයා වෙතම තියෙන මහ පුදුම අනුකම්පාවෙන් ධර්මයේ දානය කරනවා විතරක් නෙවෙයි තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරනවා මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතෙන්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා බණ අහන්න ඕනේ කොහොමද? අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා. මහත් වූ බලාපොරොත්තුවක් බණහන ලොකු කුඩා හැම කෙනෙක්ගේම හිතේ තියෙන්න ඕනේ. ඒ මහත් වූ බලාපොරොත්තු හිතේ තියාගෙනමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම කියනකොට අපිට හිතෙන්නත් ඕනේ මෙච්චර කාලයක් බණ ඇහුවා. ඒ මහත් වූ බලාපොරොත්තුවක් අපේ හිතේ ඇති වෙලා තිබ්බද? භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහට මං බණ ඇහුවද? එහෙම හිතෙනකොට අපට හුඟක් දුකත් හිතෙන්න පුළුවන්. නමුත් අද නිවැරදිවම අපි ධර්ම ශ්‍රවණය කරමු. එමනම් බණ අහන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බණ අහන්න ඕනේ. මොකද්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව පියාණන් වහන්සේ කියලා දුන්නා. එහෙමනම් අපේ පියාණන් වහන්සේ අපට කියා දුන් විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ කුසලයෝ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ දේශනාව සඳහා මම මාතෘකා කරගන්ට යෙදුන ගාථා රත්නය අපට භාග්‍යවතුන් වහන්සේම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තවත් එක ශ්‍රී මුක දේශනාවක්. හතර පද ගාථා රත්නයක් වුණාට මේ හතර පද ගාථා රත්නය ඇතුළෙම නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන හැමෝටම මුල ඉඳලා අග දක්වාම අවශ්‍ය කරන ධර්ම කාරණා තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන අති ආශ්චර්යමත් ස්වභාවය. කවදාක්වත් ධර්ම ශ්‍රවණය කළා නැති කෙනෙකුට නමුත් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළොත් මුලයි මැදයි අගයි සර්වාංග සම්පූර්ණයි සංසාර සාගරෙන් එතර යන්නම මුල ඉඳලා භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. ඒ තරම්ම ගැඹුරුයි. නමුත් අපට බොහොම හතර පද හතරක ගාථා රත්නයක් වුණාට එහෙමනම් අපට සමීපයි කියලා වෙලාවකට අපිට හිතෙන්නත් පුළුවන්. අපට බොහොම සමීප ගාථා රත්නයක් ධම්මපද පාළියේ තියෙන. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළින් පැහැදිලි කළා පියතෝ ජායති සෝකෝ. ජායති කියන්නේ උපදිනවා. මොනවද උපදින්නේ? සෝකෝ, ශෝකය. ශෝකය උපදිනවා මොකක් නිසාද? ප්‍රියයන් නිසා. ප්‍රියයන් නිසා ශෝකය උපදිනවා. ඒ කාරණා අපි සාකච්ඡා කරමු ඉදිරියට. ගාථාර්ථය විතරක් මේ මොහොතේදී කෙටියෙන් දැනගනිමු. පියතෝ ජායති භයං. ජායති කියන්නේ උපදිනවා. භයං මොකද්ද උපදින්නේ? බය. කවුරු නිසාද? ප්‍රියයන් නිසා. පියතෝ විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රියයන්ගෙන් වෙන් වුණ අයට, ප්‍රියයන්ගෙන් මිදුණ අයට
අමුතුවෙන් කියලා ශෝකයකුත් නැහැ. අමුතුවෙන් කියලා දුකකුත් නැහැ. දුකකුත් නැහැ. ශෝකයකුත් නැහැ. එහෙමනම් පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක. එතකොට සඳහන් කරනවා ප්‍රියයන් නිසා මට ශෝකයක් උපදිනවා. ප්‍රියයන් නැති වුණාමත් දුකයි. ඉන්නකොටත් දුකයි. ඉන්නකොට බයත් හිතෙනවා. නැති වුණාම වේදනාවක් දැනෙනවා. එතකොට මේ ඔක්කොම කවුරු නිසාද මට ඇති වෙන්නේ? ප්‍රිය අය නිසා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ප්‍රිය අයගෙන් වෙන් වුණාම කිසිම ශෝකයකුත් බය වෙන්න හේතුවකුත් නැහැ මහණෙනි කියලා. ඉතින් හිතන්නකෝ ඔය ගාථා රත්නයේ කොයි තරම්නම් ගැඹුරුයිද? නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ දවසක් භාග්‍යතුන් වහන්සේ දවසට දෙපාරක් මහ කරුණා සමාපත්තියට සමවදිනවා. උදේටයි හවසටයි. දවසක් භාග්‍යතුන් වහන්සේ දැක්කා තමන්ගේ පුතා මැරිලා ශෝකෙන් අඬන උපාසක මහත්තයෙක්. තමන්ගේ පුතා මැරිලා ශෝකයෙන් අඬනවා. වේදනාව දරා ගන්න බෑනේ. දරුවෝද ඉස්සෙල්ලාම කලුරිය කරන්න ඕනේ වයසට ගියපු අයද? සම්මතයේ තියෙන වයසට ගියපු අය ඉස්සෙල්ලා මැරෙන්නේ කියලා. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ මැරුණාම තමන්ගේ දරුවන්ගේ කරපිටින් මිනිවල දක්වා යන්න. හැබැයි එහෙම අම්මා තාත්තා බලාපොරොත්තු වුණාම දරුවන්ව තමන්ගේ කරපිටින් ගෙනියන්න වුණාම ඒ අම්මට තාත්තට කොයිතරම් වේදනාවක් දැනෙනවද? අසීමාන්තිකයි. දරුවෝ නිසා අම්මට තාත්තට වේදනාවක් දැනෙනවා. අම්මා තාත්තා නිසා දරුවන්ට වේදනාවක් දැනෙනවා. මොකක් නිසාද? ප්‍රිය නිසා. මගේ අම්මා මගේ තාත්තා මට ප්‍රියයි. මගේ දරුවෝ මට ප්‍රියයි. එහෙනම් ඒගොල්ලෝ මම මගේ කියලා අල්ලගත්ත නිසා මට දැනෙන වේදනාව හුඟක් වැඩි. එහෙමනම් පැහැදිලි කළා. නමුත් මේ අඬන උපාසක මහත්තයාට පුළුවන්කම තියෙනවා සෝවාන් වෙන්න. ඒ තරම් පින්වන්තයි. ඒ තරම් පින්වන්ත වෙලත් අඬනවා. ඒකට හිතන්නකෝ අපි ගැන ඔබ වාගේ මං වාගේ අහිංසකයින් ගැන කවර කතාවද? ඒ අඬන උපාසක මහත්තයවත් දන්නේ නැහැ මට සසරින් ඈතර යන්න අවස්ථාව ලැබිලා මේ ජීවිතේ කියලා. දන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේක දන්නවා. අනුකම්පා කරලා ඒ දිහාට පින්දපාතේ වැඩියා. මොකද ගෙදර ඉඳගෙන අඬනවා දුක් විඳිනවා ශෝකේ දරා ගන්න බෑ. වේදනාව තියෙනවා විලාප තියෙනවා වේදනාව ප්‍රකාශ කරන්නේ අඬලා ගුගුරලා. භාග්‍යතුන් වහන්සේ ඒ දිහාට පින්දපාතේ වැඩියා. පින්දපාතේ වඩන ගමන් මේ බමුණු තුමාගේ ගෙදර ළඟට ගියා. යනකොට ගෙදර ඉන්න අය ගිහින් කිව්වා උපාසකතුමනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඔබව හම්බ වෙන්න කියලා. බොහොම සෝදානම් වෙලා භාග්‍යතුන් වහන්සේට ගිය ඇතුලේ මධ්‍යාසනයේ ආසනයක් ඇදුවා. ගේ මැද ආසනයක් ඇදුවා. සකස් කරලා භාග්‍යතුන් වහන්සේව ළඟට ඇවිල්ලා පෙර ගමන් කරලා එක් කරගෙන ගිහිල්ලා ආසනයේ වාඩි කෙරෙව්වා. වන්දනා කළා ස්වාමීනි අසුන් ගන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ අසුන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ අසුන් ගත්තාම භාග්‍යතුන් වහන්සේ සමග සතුටු විය යුතු කතා කරනවා. ස්වාමීනි කොහොමද? සනීපෙන් ඉන්නවද? ඔබ වහන්සේට යම් ලෙඩක් කරදර කරනවද? මේ දවස් කොහොමද? මේ දවස්වල ඔබ වහන්සේගේ ආබාධ එහෙම කොහොමද? ඒ විදිහට සතුටු විය යුතු කතා. අපිත් කෙනෙක් සමග වැඩක් කතා කරගන්න ගියපුවාම ඒ කෙනා සමග ඉස්සෙල්ලාම අපේ වැඩේ කතා කරන්න කලින් අපි අහන්නේ නැද්ද? කොහොමද? මගේ වැඩේ කරලා දෙන්න කලින් ඔබට හොඳින් ඉන්නවද? මගේ වැඩේ කරලා දෙන්න පුළුවන්ද? අපි එහෙම කතා කරනවා නේද? එහෙම කතා කරන්නේ සතුටු විය යුතු කතා. භාග්‍යතුන් වහන්සේ සමග පිළිසඳර කතාවට වැටුණා.
භාග්‍යතුන් වහන්සේ සමග කතා කළා. ඒ වෙලේ අහනවා උපාසකේ ඇයි මේ අඬන්නේ? ඇයි මේ අඬන්නේ? භාග්‍යතුන් වහන්සේ මහපුහාම භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ශෝක නැමැති උල මගේ පපුව සිදුරු කරගෙන ඇනිලා ඉන්නේ. ස්වාමීනි තාත්තලා වෙච්ච අපිට දරු දුක කොයිතරම්ද ස්වාමීනි? වයසට ගියපු අයයි මැරෙන්නේ. නමුත් මගේ පුතා මැරුණා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ තාත්තා කෙනෙක් වෙච්ච මම කොහොමනම් මේ දරු දුක උහුලන්නද? කොහොමනම් මේ දරු දුක මං දරා ගන්නද? මගේ පුතා මාව අතහැර දාලා යන්න ගියා. මම බලාපොරොත්තුවත් තුන වෙලාවක නෙවෙයි ස්වාමීනි මාව දාලා ගියේ. මට හුඟ දුකයි ස්වාමීනි. එහෙම කාරණා පැහැදිලි කරපුවාම බුදු පියාණන් වහන්සේ මතක් කළා උපාසකයේ පුතා නැතිවීම මරණයට පත්වීම කියන්නේ දුක් වෙන්න ඕන කරන කාරණාවක් එහෙම නෙවෙයි. පුතා මැරුණා කියලා අඬන්න ඕමනාවක් නැහැ. ඔయిత වඩා දුක් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. පුතා මැරුණා කියලා ඇඬුවා දෙඩුවා කියලා නැවත පුතා නැගිටලා ඉන්නේ නැහැ. අවබෝධයේ තමයි වටින්නේ උපාසකේ කියලා බුදු පියාණන් වහන්සේ කාරණා මතක් කළා. උදේ ඉඳලා රැ වෙනකුණුත් මේ ලෝකෙට උපදින ප්‍රමාණයත් අනන්තයි. උදේ ඉඳලා රැ වෙනකුණුත් රැ ඉඳලා එළි වෙනකුණුත් එක තප්පරයක් ක්ෂණයක් ගානේ මැරෙන අයත් අනන්තයි. ඒ මැරෙන අය අපිව දාලා යනකොට අපි අඬන තරමට කොයිතරම් ඇඬුවත් ඒගොල්ලෝ බැරි වෙලාවත් නැගිටලා ආවොත් මං දාලා යන්නේ නැහැ කියලා. මිනි වලින් නැගිටලා ආවොත් එහෙම. දැන් අපි අඬන්නේ අපිව දාලා යන්න එපා කියලා. දැන් පිටිපස්සෙන් සොහොන්ට මිනිහ අරගෙන කරගහගෙන යනකොට අඬගෙන අපි යනවා පිටිපස්සෙන් අඬා එනවා. යන්නේ මොකටද? ඇයි තාත්තේ මාව දාලා යන්නේ? මිනිහ බදාගෙන අඬනවා. ඇයි යම්මේ මාව දාලා යන්නේ? අපි අහනවා ඇයි මට මෙහෙම කළේ කියලා අහනවා. හිතන්නකෝ මෙහෙම යන වෙලාවේ අනේ තාත්තේ නැගිටලා එන්න කියලා අපි කී යනකොට බැරි වෙලාවත් නැගිටලා આવුත් එහෙම. අපි ඊට පස්සේ බය වෙනවා හොල්මනක් එනවා කියලා. යක්ෂයෝ නැගිටලා එනවා කියලා. අමනුෂ්‍යයෝ නැගිටලා එනවා කියලා. අපි මිනිහත් එතන මත හැර දාලා දූවන්න පටන් ගන්නවා. හිතන්නකෝ හැබෑවට මගේ අම්මා තාත්තා නැගිටලා එනවා නම් ඇඬුවට කමක් නැහැ නේද? ඇත්තටම මගේ අම්මා තාත්තා නැගිටලා එනවා නම් මං ඇඬුවට කමක් නැහැ. ඇඬුවා කියලා මට ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ මේ එකින් එක කාරණා ඊ타ත්ම විචිත්‍ර විදිහට මේ පින්වත් තාත්තට ළඟ තියාගෙන බණ කියනවා. බලන්න භාග්‍යවතුන්ගේ අනුකම්පාව. මේ ලෝකේ මෙච්චර කාලයක් පහළ වුණ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක්, වෙන කිසිම ආගමික නායකයෙක්, වෙන කිසිම කෙනෙක් මේ තරම් අපට අනුකම්පා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හැරෙන්නේ ළඟට ඇවිල්ලා ළඟින් තියාගෙන කරුණු පැහැදිලි කරනවා. මගේ ශෝකය තුනී කරනවා. ඒලේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම ඔබට කාරණාවක් මතක් කරන්න. එහෙම කියලා උරග ජාතකයේ දේශනා කරනවා. මේ උරග ජාතකයේ මරණ සතිය මරණානුස්සති භාවනාව වඩපු හැටි හුඟක් ගැඹුරට විග්‍රහ කරන්න තියෙන කාරණා තියෙනවා. එක පවුලක්ම එක පුතෙකුත් ඒ පවුලේ ඉන්න අම්මයි තාත්තයි සහෝදරියයි සේවිකාවයි කොයි තරම් පින්වන්තයිද සඳහන් කරනවා. උදේ ඉඳලා රැ වෙනකුණුත් රැ ඉඳලා එළි වෙනකුණුත් මරණ සතිය ප්‍රගුණ කළා කියලා. හිතන්න මරණ සතියේ භාවනාව වඩන්න අමුතුවෙන් මුදල් යනවද?
රංකහවණු යනවද? මහන්සි වෙන්න තියෙනවද? මොනවත් නැහැ මරණ සතිය වඩන්නේ. ඊ타ත්ම පහසු භාවනාවක්. පිරිසිදු මරණාසන්න වේදනාව කොයි තරම් භයානකයිද? දේශනාවේ පැහැදිලි කළා මරණය තරම් කොයි තරම් වේදනාවක්ද මහ භයානක අමාරු වේදනාවක් මරණයටපත් වීමේදී දැනෙන්නේ කියලා. ඒක නිසා දේශනා කළා අපි හැමෝටම දවසක මැරෙන්න වෙනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං. නැකත් බල හිටියට ති වැඩක් නෑ. අද කල යුත්තේ අදම කරන්න. හෙට නැකත තියෙන්නේ. අද මැරුණු මොකද වෙන්නේ? නැකත් වැඩක් නෑ. නක්කත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නස්සත්‍රය පිළිගන්නෙත් නෑ මේ ශාසනය. ජ්‍යොතිෂය නස්සත්‍රය මේ කිසි කාරණාවක් භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිළිගන්නේ දේශනා කළේ ඒවට මොන විද්‍යාව කියලාද? තිරස්චීන විද්‍යාව කියලා. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ හඳුන්වන්නට යෙදුනේ. එතකොට සඳහන් කළා අජ්ජේව කිච්ඡං ආතප්පං මහණෙනි අද කල යුත්තේ අදම කරව්. අද කල යුත්තේ අදම කරන්න. ඇයි අද කල යුත්තේ අදම කරන්න කිව්වේ? කෝ ජඤ්ඤා කවුද දන්නේ? මරණං සුවේ හෙට මැරෙන්න වෙයිද කියලා. අද කල යුත්තේ අදම කරව්. කවුද දන්නේ හෙට මැරෙන්න වෙයිද කියලා. නහිනෝ සංඝරං තේනේ නෑ ඒක එහෙම නෑ කියලා කාටවත් කියන්න බෑ. හෙට මැරෙන්න වෙන්නේ. දැන් මැරෙන්න වෙන්නේ. අනිද්ද මැරෙන්න වෙන්නේ. කාටවත් කියන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. ඒකයි කිව්වේ නහිනෝ සංඝරං තේනේ නෑ ඒක එහෙම නෑ කියලා කාටවත් කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? මහා සේනීන මච්චුණා අදට වඩා එදා ඉඳපු මහසෙනග මැරිලා. අදට වඩා එදා ඉඳපු උතුම් අය, අදට වඩා එදා ඉඳපු ප්‍රඥාවන්තයෝ, අදට වඩා එදා ඉඳපු ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ, අදට වඩා එදා ඉඳපු ඔක්කොම මච්චුණා මැරිලා. එහෙමනම් මැරෙන්නේ කියලා කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. හැමෝටම මැරෙන්න වෙනවා. යම් දවසක මාරයා කියන වදකයා මල් ළඟට ඇවිල්ලා හිටගත්තාම ඒ කෙනත් එක්ක මට යන්න වෙනවා. හැබැයි යන්න කාලේ ලඟ වුණා කියලා දැනගත්තාම හුඟක් දෙනෙක් බය වෙනවා. ආන් මේ වෙලාවට අපි මොකද කියන්නේ? අනේ මගේ මරණය තව චුට්ටක් කල් දාගන්න පුළුවන්. අනේ මගේ මරණය තව ටිකක් වෙනස් කරගන්න පුළුවන්. මාරයෝ මං උඹට කහවණු දෙන්නම්. රාංග්‍රීදී මුතුමැණික් දෙන්නම්. මේවා කිව්වා කියලා මාරයාගෙන් බේරෙන්න පුළුවන්ද? මේ මොන එකක්වත් කිව්වට මාරයාගෙන් බේරෙන්න බෑ. එහෙමනම් සඳහන් කරනවා මේ උරග ජාතකයේ මුළු පවුලම මරණ සතියේ වඩනවා. කොයි තරම් ලස්සන පවුලක් වෙන්නේ නැද්ද? උදේ ඉඳලා රෑ වෙනකනුත්, රෑ ඉඳලා එළි වෙනකනුත් වැඩුවනම් යම් භාවනාවක් ඒ තමයි මරණ සතිය. ජීවතුන් අතර ඉඳගෙනම තමන්ගේ මරණයට සෝදානම් වුණා. එක දවසක් තාත්තයි පුතයි ගිහලා කුඹුරු හානවා. පුතා කැලේ තියෙන කුණු රොඩු එකතු කරලා ගෙනි තිබ්බා. ගෙනි තියෙනකොට ඒදුමාරය ළඟ තිබුණ ගහක බෙනේකට වැදුනා. බෙනේ ඉඳපු විශාල සර්පෙක් යෝරග ජාතකයේ බොහොම කෙටියෙන් මතක් කරන්නේ. විෂගෝර සර්පෙක් ඇවිල්ලා මේ ළමයට මේ තරුණයට දෂ්ට කළා. විෂ උහුල ගන්න බැරුව එතනම මැරිලා වැටුණා. තාත්තා පුතා හිව්වා. පුතා හොයාගන්න නැහැ. ළඟට ඇවිල්ලා බලනකොට තාත්තා මැරිලා. පුතා මැරිලා. මරණ සතිය ප්‍රගුණ කරලා ඉන්නේ. වේදනාවක් නැහැ. අවබෝධයෙන් ඉන්නේ.
තාත්තා පුතාගේ මලගම සූදානම් කරනවා. කොහොමද සූදානම් කරන්නේ? සඳහන් කරනවා මෙහෙම සූදානම් කර කර ඉන්න වෙලාවේ මෙතනින් ළඟින් යනවා එක මිනිස්සෙක් වෙන ගමන. ඒ මිනිහයාට කතා කරලා කියනවා යාළුවේ මගේ ගෙදර ළඟින් යනකොට මගේ බිරිඳට කියන්නේ දෙන්නෙකුට එහෙම බත් ගේන්න එපා එක්කෙනෙකුට විතරක් බත් ගේන්න කියලා. කුඹුරට එනකොට දවල්ට බත් අරන් එන්න ඕනේ. ඒ එනකොටත් සුදු වස්ත්‍ර ඇඳගෙන මලුත් අරගෙන එන්න කියලා කියන්නේ. ඒ පුජ්‍යලා එතනින් කියාගෙන ගියා. අම්මත් නංගිත් සේවිකාවත් මෙතෙන්ට එනකොට මලගමක් වෙලා වේදනාව ප්‍රත්‍යක්ෂ කරලා ඉන්නේ. ශෝකයේ තුනී කරලා ඉන්නේ. අවබෝධයේ මනාව තියෙනවා. ගමේ පිරිසත් එක්ක එකතු වෙලා චිතකයේ ගිනි ආදාහනය කරන්න කටයුතු සූදානම් කළා. තාත්තා ගෙනාපු බත් ටිකත් කාලා එංගපතත් හොඳට හොදගෙන ගෙනාපු වස්ත්‍ර ටිකත් ඇඳගෙන පුතාගේ චිතකයට ගිනි තිබ්බා. සඳහන් කරනවා ගිනි තියෙනකොට මරණානුස්මතියේ වඩලා ඉඳපු මේ පුතා සක්දේවිදු බවට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. දෙවිවරුන්ගේ පුරුද්දක් තියෙනවා මොනව කරලාද මම මේ ලෝකෙට ආවේ කියලා ඒගොල්ලෝ බලනවා. දෙවියන් අතර ඉපදුනහම මොන වාගේ කුසල කර්මයක් කරලාද මම මෙතන ඉපදුනේ කියලා මුලින්ම යම් දෙයක් බලනවා නම් බලන්නේ ඒක. මනුස්ස ලෝකෙට ආපු අපිත් ඒක බලන්න ඕනි. හිතන්න ඔයගොල්ලෝගේ වයස් මට්ටම කොච්චරයිද? නමුත් තාම කල්පනා කරාද මම මොකටද මේ ලෝකෙට ආවේ කියලා හිතුවද? අඩුම තරමේ ඒ ප්‍රශ්නවත් හිතේ ඇති වුණාද? ඒ ප්‍රශ්නේ ඇති වෙන්න ඕන තරම් හේතු මේ ලෝකේ තිබ්බා. නමුත් මට හිතුණද මම මේ ලෝකෙට ආවේ මොකටද කියලා කල්පනා කළාද? නෑ වෙන හැම දෙයකටම කර්මයට නිග්‍රහ කර කර බැන බැන හිටියා මිසක් මං කවදාකවත් මාව ප්‍රත්‍යක්ෂ කරගත්තේ නෑ. මං කවදාකවත් මං ගැන හෙව්වේ නෑ. වෙන හැම දෙයකටම කරුමිනී කී හිටියා මිසක් මං කවදාකවත් අවබෝධයේ හෙව්වද? නෑ මං හෙව්වේ නෑ. මේ වගේ ශ්‍රේෂ්ඨ බුද්ධහන්තරයක ඉපදිලත් මං කල්පනා කරේ නෑ මම මොනවා කරලාද මේ ලෝකෙට ආවේ? කොහේ ඉඳලාද මේ ලෝකෙට ආවේ? කවදද මේ ලෝකෙට ආවේ? මොනවා කරලාද මේ ලෝකෙට ආවේ? කොහොමද මේ ලෝකෙට ආවේ? මං කවදා මැරෙයිද? මැරිලා මොන ලෝකේ යයිද? මට කියලා මොනවද මේ ජීවිතේ කරගත්තේ? ඔන්න ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න. ඔය ප්‍රශ්න ටිකට පිළිතුරු හොයනකොට අපට හුඟක් දුක හිතෙනවා. අපි කියනම දුක හිතෙනවා. මට කියලා කරගත්ත දෙයක්වත් නැහැ. අරගෙන යන්නේ ගමන් මල්ල සෝදානම් කරගත්තෙත් නැහැ. ඉන්නකම් පංචකාමෙම වින්දනය කර අසීමාන්තිකව සැප හොයා මං ගමන් කළා. හරියට සීනි වලට වහවැටෙන කූඹි වගේ. අවසානයේ සීනි බෝතේ ඇතුළෙම සීනි කාලා වැඩි වෙලා මතෙත් හැදිලා එක්ක කොසත් පෙරිලා ඒකත් වැඩි වෙලා අවසානයේදී පිපිරිලා වේලිලා මැරිලා යනවා. අපිටත් ඔන්න ඔය ටිකමයි ඒ විදිහටම වෙන්නේ. සඳහන් කරනවා සක්දේවිදු කල්පනා කරනවා මගේ අම්මට තාත්තට මං උදව්වක් කරන්න යන්න ඕනි. එහෙම කියලා මහලු බමුණෙකුගේ වෙස් අරගෙන මේ ගිනි තියෙන තැනට මෙතෙන්ට ඇවිල්ලා අහනවා ඔයගොල්ලෝ මොනවද ඔය කරන්නේ? මස් පුච්චනවා වෙන්නේ ඇති. මටත් මස් ටිකක් දෙන්න බැයිද? මම බොහොම දුරේ ඈත ඉඳලා ආවේ. මට හුඟක් බඩගිනි. ඔය පුච්චන මස් වලින් මට ටිකක් දෙන්න කිව්වා. ඒ වෙලේ මේ තාත්තා මතක් කරනවා මොන මස්ද මේ පුච්චන්නේ? මස් නෙමෙයි මේ පුච්චන්නේ. මගේ පුතා මැරුණා. මස් නෙවෙයි මේ පුච්චන්නේ. පුජ්‍යලීක චිතකේ ආදාහනය කරන්නේ. එහෙම කාරණා මතක් කරපුවාම අහනවා එහෙමනම් ඔය පුච්චන පුජ්‍යලයා ඔයගොල්ලෝ හැමදෙනෙක්ගෙම වෛරක්කාරයෙක් වෙන්න ඇති නේද කියලා ඇහුවා. ඇයි එහෙම අහන්නේ? මේ කවුරුත් ශෝක කරන්න යන්නේ. අපි අඬන්නේ දුක් විඳින්නේ ශෝක කරන්නේ අපිට වඩාත්ම ලෙන්ගතු කෙනෙක් අපිව දාලා ගියොත් නෙවෙයිද? අපේ ඇස් වලට කඳුලක් උනන්නෙත් එහෙමනේ.
වෛර කරපු කෙනෙක් මැරලා ගියපුවාම ඒ කෙනා වෙනුවෙන් අපි අඬනවද? නෑ. ශෝකයක් දැනෙන්නේ අපිට සමහරවිට සතුටක් දැනෙන්නත් පුළුවන්. ඒ නිසයි මේ බ්‍රාහ්මණය අහන්නේ එහෙමනම් මස් නෙවෙයි නං ඔයගොල්ලෝගේ හතුරෙක් මැරලා ඔය හතුරවද පුච්චන්නේ කියලා ඇහුවා. ඒ වෙලේ තාත්තා මතක් කළා නෑ. හතුරෙකුත් නෙවෙයි මගේම ලේයින් මේ ලෝකෙට ඉපදුන මගේ පුතාවයි මේ පුච්චන්නේ කිව්වා. කාරණාව මතක් කළා. එහෙම කාරණාව මතක් කරපු වෙලාවේ එතකොට තාත්තේ ඇයි ඔබ අඬන්නේ නැත්තේ කියලා අහනවා. ඒ වෙලේ මතක් කළා ඇඬුවා කියලා මගේ පුතා මල් ළඟට එනවද? ඇඬුවා කියලා මගේ පුතා මල් ළඟට නැගිටලා එනවනම් මං ඇඬුවට කමක් නැහැ. හැබැයි මං අඬන්නේ. ඊළඟට අම්මගෙන් අහනවා. අම්මේ තාත්තලගේ හිත හයිය නිසා තාත්තා අඬන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අම්මලා කියන්නේ මුදුමුලක් හදවත් තියන අය. එතකොට ඔබ අඬන්නේ නැත්තේ ඇයි ඔබේ පුතා මැරුණා නම්? මගේ කුසේ ඉඳලා දස මාසයක් දුක් විඳලා මමයි දරුවයි මේ ලෝකෙට බිහි කරපු මගේ දරුවා මේ චිතකේ දැවෙන්නේ. නමුත් මං අඬන්නේ. මගේ කුසට එන්න කියලා මං මොහුට ආරාධනාවක් කළේ නේ. මාව දාලා යන්න කියලාවත් මං ආරාධනාවක් කළේ නේ. ආරාධනාවක් නැතුවම යන්න ගියා. සර්පෙක් සර්ප හැව අතහැරලා දානවා වගේ මේ ජීවිතය අතහැරලා දාලා ඔහු යන්න ගියා. ඉතින් ඔහු වෙනුවෙන් ඇඬුවට ප්‍රතිඵලයක් නැහැ. බ්‍රාහ්මණතුමනි කියලා කාරණා පැහැදිලි කළා. ඊට පස්සේ සහෝදරියට කතා කරනවා. ඔබ කවුද මෙයාගේ? මම සහෝදරිය. එතකොට ඔබ අඬන්නේ නැත්තේ? ඇඬුවොත් මේ ශාරීරිය දුර්වල වෙනවා. ඇඬුවොත් මම රෝගී වෙනවා. ඇඬුවොත් මට වේදනාව දැනෙනවා. ඇඬුවොත් මං කැත වෙනවා. ඒ නිසා ඇඬුවට ඇති වැඩක් නැහැ. මගේ සහෝදරයා වුණත් දැන් ඔහු යන්න ගියා. ඒ නිසා අඬන්නේ නැහැ කියලා කිව්වා. තවත් කාන්තාවක් ඉන්න නිසා ඇයගෙන් අහනවා ඔබ කවුද? මේ මැරුණේ මගේ මාලිගාවේ මහ සිටුවරයා. ඊළඟ වෙණ්ඩ ඉඳපු සිටුවරයා. මගේ ලොකු ස්වාමියා. එතකොට ඔබ අඬන්නේ නැත්තේ ඔබට සතුටුයිද? ඔබට දැන් බනින්න කෙනෙක් නැහැ. ඔබට දැන් ගහන්න කෙනෙක් නැහැ. ඔබට දැන් චෝදනා කරන්න කෙනෙක් නැහැ. ඔබේ ස්වාමියා මැරිලා ගියේ. ඔබේ සිටු ගෙදර. ඒ වෙලේ මම මතක් කරනවා එහෙම කියන්න එපා. මගේ ස්වාමියා මට කිසිම දවසක ගහලා බැනලා නිඳා කළා නැහැ. මේ තරම් ස්වාමියෙක් නැවත මට ආයි හම්බ වෙන්නේ නැහැ. මේ ස්වාමියා ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. නමුත් ඔහු වෙනුවෙන් ඇඬුවට ඇති වැඩක් නැහැ. ඔහු නැවත එන්නේ. ඒ පුරුෂයා මැරුණ මේ චිතකයේ දැල්වෙන පුරුෂයාගේ බිරිඳගෙන් කතා කරලා අහන ඔබ කවුද? මම තමයි ඔහුගේ බිරිඳ. ඔබට දුකක් නැද්ද? දුක් වුණා කියලා මොනවද මට ලැබෙන්නේ? ඇය අහපු හරි අපූර්ව වචන. දුක් වුණා කියලා මට මොනවද ලැබෙන්නේ? දුක් වුණා කියලා නැවත නැගිටලා ඉනවද? සඳහන් කරනවා මේගොල්ලෝ සියලුම දෙනා මරණ සතිය ප්‍රගුණ කරලා ඉන්නේ කියලා. දැන් තේරෙනව නේද මරණ සතිය කොයිතරම් වඩලා තියෙනවද කියලා? ඒ තරම් මරණ සතිය ප්‍රගුණ කරලා ඉන්නේ. සක්දේවිඳුගේ සතුට මුළු ගේම රන් රිදී මුතු මැණික් වලින් පුරවලා මේගොල්ලොන්ගේ මරණ සතිය වැඩිම පිළිබඳව අනිත් අයටත් කරුණු පැහැදිලි කරලා මේගොල්ලොන්ව සතුටු කරලා දිව්‍ය ලෝකෙට යන්න යනවා. මේ තමයි උරග ජාතකේ. භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා මේ තාත්තට පැහැදිලි කරනවා ප්‍රිය දෙයක් නිසායි ශෝකය උපදින්නේ. ප්‍රිය දේවල් නිසායි අපට වේදනාව දැනෙන්නේ. අපිට සමහර දේවල් ප්‍රිය වුණාම ඒ වස්තුව වෙන කෙනෙක් අරගෙන ගියොත් අපට වේදනාව දැනෙන්නේ නැද්ද? හිතන්න මගේ ගෙට මම ප්‍රියයි. ළඟින් යන කෙනෙක් ලොකු ගලක් අරගෙන මගේ ගෙට ගහගෙන යනකොට වීදුරු ඔක්කොම ටික කැඩලා බිම වැටෙනවා. එළියට බහැලා බලන්නේ
වීදුරු කැඩිලා වැටෙන වෙලාවෙත් වීදුරු ටික හදාගන්න නෙවෙයි එළියට බහැලා බලන්නේ කවුද මගේ ගෙට ගල් ගැහුවේ කියලා. එහෙම කවුද කියලා හොයන්නේ ඒ පුද්ගලයා පිළිබඳව ද්වේෂය ඇති කරගන්න. දැනගත්තොත් අසවල් පුද්ගලයයි මගේ ගේ තියෙන වීදුරු ඔක්කොම බින්දේ කියලා. අපි ඔහුට මෛත්‍රී කරනවද? නෑ, අපි ඔහුට වෛර කරනවා. ඒකට ඇයි වෛර කරන්නේ? මගේ ප්‍රිය දේ උදුර ගන්න නිසා. විනාශ කරලා දාන නිසා. එහෙනම් මට ප්‍රියයි කියන්නේ ආන් එතන තණ්හාව ඉපදිලා තියෙනවා. තණ්හාව ඉපදුනා කියන්නේ තව කෙනෙක් මට අයිති දේ පැහැර ගන්න එනකොට ඒ පුජ්‍යලයා පිළිබඳව මට ඇති වෙන්නේ මොකද්ද? පරිගැනීම. ද්වේෂය. දන්නවද අන්න ඒ ද්වේෂය, අන්න ඒ පරිගැනීම, අන්න ඒ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මාව සසරදී කොයිතරම් අතරමං කරයිද කියලා. ඒ ක්‍රෝධය, පරිගැනීම, ඊර්ෂ්‍යාව, තරහව එතනින් පස්සේ මාව එක්කන් යන්නේ නිරයට. නිරයෙන් පස්සේ එක්කරගෙන යන්නේ ඊළඟ තියෙන සියලු අපායන් වලට. එතනින් පස්සේ මේ මුළු සංසාරෙම මාව සැරිසරනවා. සාධාරණීකරණය කරන්න ඔයගොල්ලන්ට හිතෙයි ගේ මගේ නම්, මගේ ගෙට නම් වීදුරු ටික කැඩුවේ, මගේ ගෙට නම් ගල් ගැහුවේ, ගේත් මගේ නම්, මම කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න කෙනෙක් නම් මේ මිනිස්සයාට දඬුවම් දුන්නා කියලා මම කොහොමද වැරදි වෙන්නේ? අපි එහෙමනේ කතා කරන්නේ. එහෙමනේ අපි තර්ක ගොඩනගන්නේ. නමුත් අපි කවුරුත් කල්පනා කළාද ඒ මිනිහට වඩා ඒ මිනිහා මට වෛර කරලා මගේ ගේ කැඩුවට මට ඒ මිනිහා පිළිබඳව තණ්හාව නිසා ද්වේෂයක් ඇති වුණා. ද්වේෂය තරහකට පෙරලෙනවා. තරහව වෛරයකට පෙරලෙනවා. වෛරය පරිගැනීමකට පෙරලෙනවා. එහෙම මෙන්න මේ කෙලෙස් කොයිතරම් අපිව අතරමං කරනවද? මේ සියල්ලම මොනව නිසාද? මම මගේ කියලා අල්ලගත්ත නිසා. එහෙනම් මේ තණ්හාව පිළිබඳව කාරණා සාකච්ඡා කරගෙන යනකොට ප්‍රියයන්ගෙන් Tamanට තණ්හාවක් තියෙනවා. යාළුවෝ නැතුව ගියත් දුකයි. යාළුවෝ ඉන්නකොටත් දුකයි. ප්‍රියය අපිව දාලා යනකොටත් දුකයි. ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නකොටත් බයයි. ඉන්නකොට මොනව කරයිද කියලා අපි දන්නෙත් නැහැ. ගියයින් පස්සේ මොනව කරයිද කියලා දන්නෙත් නැහැ. එහෙනම් සඳහන් කළා පියතෝ ජායති ශෝකෝ, ප්‍රියයන් නිසා මට කවදා හරි දවසක ශෝකය ඇති වෙනවමයි. මගේ අම්මට මං කොයිතරම් ප්‍රියයිද. හැබැයි අම්මා මැරෙන්න දවසක් ලං වෙනවා කිව්වහම කොයිතරම් මං අකමැතිද. ගෙදර ඉන්න අම්මට උණ ගැවුනහම මුළු ගෙදරම පාළුයි වගේ. තාත්තට ලෙඩ වුණාම මුළු ගෙදරම පාළුයි වගේ. ලොකු පාළුවක් අපට දැනෙනවා මේ මුළු ගේ පුරාවට. හැබැයි හිතන්න ඒ ලෙඩ වුණාම උණ ගැවුනාම එහෙමනම් ඒ ගෙදර ඒ අම්මයි තාත්තා මැරිලා ගියපුවාම කොහොම වේදනාවක් අපට දැනෙනවද? අම්මලා කැමතිද තමන්ගේ දරුවන්ව දාලා යන්න? කැමති නෑ. දරුවෝ කැමතිද තමන්ගේ අම්මව තාත්තව අතහරින්න? නේ කැමති නෑ. නමුත් මේ ලෝකයේ තියෙන සදාතනික සත්‍යය උප්පහාදටි භංග, යමක් උපදුනා නම් ටික කාලයක් පවතිනවා, භංග විනාශ වෙලා යනවා යන්නේ. ඉතින් අපි මේ කාරණා පැහැදිලි කරාට වැඩිය හුඟා ගැඹුරින් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කළා. මේ අහිංසක තාත්තගේ හිතේ ශෝකයේ තුනී කරලම දැම්මා. ශෝකේ සංසිඳුලම දැම්මා. බමුණ ඇඬුවට ඇති වැඩක් නැහැ. ඇඬුවට ඇති ලැබෙන දෙයක් නැහැ. ඔහු යන්න ගියා. ඔහු එන්නේ නැහැ. ඒ නිසා අපිම දුක් විඳලා ශෝක කරනවට වඩා හොඳම දේ තමයි නැවත ඇලීම්, ගැටීම්, බැඳීම් සකස් කරගන්නේ නැතුව ඉන්නේ. ඒකට උත්සාහවන්ත වෙන්න, වෙරවැයන් වඩන්න, ප්‍රඥාව පහළ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සසරේ තියෙන භයානකම මේ තාත්තට පෙන්වලා දෙනකොට එදා සඳහන් කරනවා සෝවාන් ඵලයේ පිහිටියා කියලා. අඬින්දුපු මේ තාත්තා සෝවාන් ඵලයේ පිහිටලා සංසාර සාගරයෙන් එතර යන්න මග සකස් කරගත්තා කියලා සඳහන් කරනවා. එහෙමනම්
ශෝකේ තුනී කරගන්න. අපට කොයිතරම් දුක හිතෙන්නේ නැද්ද මේ ජීවිතේ? අපිට කොයිතරම් වේදනාව දැනෙන්නේ නැද්ද? බොහෝ විට අපිට වඩා අනිත් අය නිසා අපිට කොයිතරම් වේදනාව දැනෙන්නේ නැද්ද? ප්‍රේයන් නිසා කොයිතරම් බයක් උපදින්නේ නැද්ද? ප්‍රේයන් නිසා කොයිතරම් වේදනාව දැනෙන්නේ නැද්ද? ඒගොල්ලෝ තරහ වුණාම තව වේදනාව වැඩි. ළඟින් ඉඳලා එක එක දේවල් කරනකොට තව වේදනාව වැඩි. දරුවෝ නිසා වේදනාව වැඩි. දරුවෝ අද රෑ එනවා ලොකු ගමනක් තාත්තේ මං අද උදේ මං අද රෑ 10ට කලින් එනවා. හැබැයි පුතා ගෙදරින් යාළුවොත් එක්ක ගිහිල්ලා මත්ද්‍රව්‍ය බීලා විනාශ වෙලා දුසිරිතේ යෙදිලා මහරෑ 1ට 2ට ගෙදර එනකොට ඒ අම්මට තාත්තට සැනසීමක් තියෙනවද? නෑ අම්මට තාත්තට හුඟක් දුකයි. දුක නිසා කේන්තියකුත් ඇති වෙනවා. කේන්ති නිසා බනින්නත් පුළුවන්, බනිනකොට සමහරවිට ගහන්නත් පුළුවන්. ඇයි මොකක් නිසාද මේ වෙන්නේ? දරුවට තියෙන සෙනෙහස නිසා. එතකොට හිතන්නකෝ මේ හැම දෙයක්ම වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. එහෙමනම් උත්සාහ කරන්න ටිකෙන් ටික පුංචිත්තෙන් පුංචිත්ත වැලි කෙටේ හරි බිඳුවෙන් බිඳුව වතුර වැටලා කලේ පිරෙනවා වගේ මේ හැම කාරණාවක්ම ටිකින් ටික අවබෝධයෙන් අතහරින්න උත්සාහ කරන්න. එහෙම වුණොත් අපිට මේ සසරෙන් එතර යන්න ලැබෙයි. නැතිනම් කිසිම දවසක මේ සසර නම් අපට කෙටි කරගන්න ලැබෙන්නේ නැහැ. පංචකාමයන්ට අහු වෙලා ජීවිතය ගත කරන්න ගියොත්. මේ කාරණා ජීවිතය අවබෝධ කරගන්න. මේ ලබාගත් දුෂ්කර මනුෂ්‍ය ජීවිතයේ මේ සියලු කාරණා ඔබ හැම දිනම මතකේ රඳවගෙන හිතන්නේ මම මට කියලා මොනවද කරගත්තේ මේ ලෝකෙට ඇවිල්ලා. කවදා මැරෙයිද? මැරිලා මොන ලෝකෙයිද? මැරෙන්න කලින් මං ඊළඟට කොහේ උපදීද? මේ සසරේදී බුදුරජාණන් වහන්සේට මං කොයිතරම් අකීකරු වුණාද? එහෙමනම් අදවත් මේ දැන්වත් මේ මොහොතේදී පොරොන්දු වෙන්නේ ස්වාමීනි මෙච්චර කාලයක් කොයිතරම් පංචකාමයේ පස්සේ මං දිව්වද ඔබ වහන්සේ මෙච්චර ධර්ම කාරණා මට කියලා දීලත් මං හැදුන්නේ ස්වාමීනි. නමුත් අද පටන් මේ මොහොතේ පටන් මේ දැන් පටන් මගේ ජීවිතය ඔබ වහන්සේට කීකරු වෙලා සකස් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ. ආන්ගේ අදිෂ්ඨානයේ යම් දවසක අපේ සසරින් එතරටපත් වෙන්නට උපකාර කළයි. මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතේ පිනෙන් කුසලයෙන් සීලෙන් පෝෂණය කරගෙන සසර ගමන නිමා කරලා දාන්න ඔබ හැම දිනාටම මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා.